සුබ දවසක් දරුවනේ. අද අපි 6 වෙනි ශ්‍රේණියේ කතෝලික ධර්මයේ 14 වෙනි පාඩම සාකච්ඡා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි 14 වෙනි පාඩමට ඇවිල්ලා තියෙනවා මේ වෙනකොට දේව ප්‍රේමය පිළිබඳ. මේ පාඩමෙන් අපිට උගන්වනවා දෙවියන් වහන්සේගේ ආදරය. දෙවියන් වහන්සේට අපි කොහොමද කරු කරන්න ඕනේ කියන දේ. එතකොට මේ පාඩමේදී අපිට මුලින්ම කතන්දරයක් ඉදිරිපත් කරනවා මේ දේව විශ්වාසය පිළිබඳව. අපිට කලින් පාඩමේ අපි ඉගෙන ගත්තා ඔයගලන්ට මතක ඇති දසපනත. දසපනතේ 53ක් දෙවියන් වහන්සේ වෙනුවෙන් අනිත් 57 දේව ජනතාව අපි වෙනුවෙන් වෙන් වෙලා තියෙනවා. එතකොට මේ දෙවියන් වහන්සේ වෙන් කරපු 53න් පළවෙනි පනත සහ දෙවෙනි පනත ගැන අද මේ පාඩමේ අපිට විශේෂයෙන් සාකච්ඡා කරනවා වැඩි දුරට. මේ පාඩමේ සාකච්ඡා කරා පනත් පිළිබඳව අද කියන්නේ මේ දේව ප්‍රේමය. දෙවියන් වහන්සේට අපි කොහොමද ආදරය කරන්න ඕනේ? ඒ පනත් දෙක අපි කඩ නොවන විදිහට කොහොමද අපි ජීවත් වෙන්නේ කියන එක තමයි මේ පාඩමේ අපිට උගන්වන්නේ. ඉතින් දරුවනේ ඔයගලන්ට මෙතනදී කතන්දරයක් ඉදිරිපත් කරනවා. ඒ තමයි ගා කාලයකට ඉස්සරලා ඈත අතීතේ බැබිලෝනියාවේ හිටියා නෙබුකත් නෙෂර් කියලා රජතුමෙක්. ඒ රජතුමා අතරම් වලින් රූපයක් හදලා වෙනත් දෙවි කෙනෙක්ගේ රටේ යාගේ රටේ ජනතාවට ආඥාවක් එහෙම නැත්නම් නියමයක් කෙරුවා අනකෙරුවා ඒ රූපෙට වන්දනා කරනවා. වෙනත් දෙවි කෙනෙකුට. දෙවියන් වහන්සේට නැතුව වෙනත් දෙවි කෙනෙකුට වන්දනා කරන්න කියලා මේ රජතුමා එයාගේ රටේ ජනතාවට නියම කෙරුවා. ඉතින් එහෙම නොකරුවා නම් මිනිසුන්ව මැරුවා. මරණයටපත් වෙනවා. ඉතින් මිනිස්සු බයට සමහරු මේ රූපයට වන්දනා කරුවා ජීවිතේ රැකගන්න තියෙන ආසාව නිසා. දෙවියන් වහන්සේව ප්‍රතික්ෂේප කරලා. නමුත් යුදා ජාතික සහෝදරයෝ තුන්දෙනෙක් හිටියා. ඔවුන් තමයි මේෂාක් අබෙද්නෙගෝ සහ ශද්‍රක්. මේ සහෝදරයෝ තුන්දෙනා මේ යුදා ජාතිකයෝ ඒගොල්ලෝ මේ රූපයට වන්දනා කරන එක ප්‍රතික්ෂේප කරනවා. ඒගොල්ලෝ වන්දනා කරන්නේ සැබෑව එකම දෙවියන්ට පමණයි. දෙවියන් වහන්සේට පමණයි කියලා උන් මේ රූපයට වන්දනා කරන එක ප්‍රතික්ෂේප කෙරුවා. ප්‍රතික්ෂේප කරපුවම මේ රජතුමා මොකට ඔහුට තරහ ගියා. කෝපාෂ්ඨ වෙලා ඉතාම දරුණු විදිහට කිව්වා මේ තුන්දෙනාව මරණයටපත් කරන්න කියලා. මරණයටපත් කරන්න කිව්වේ ගිනි උදුනකට දාලා. ගිනි උදුනක් කියන්නේ අපි දන්නවා ගින්දරට අපි පොඩ්ඩක් හරි මේ ඉස්පන්දන් දැල්ලකට හරි පිච්චුනම අපිට ලොකු වේදනාවක් දැනෙනවානේ. ඉතින් මේ ගිනි උදුනකට දාලා පුච්චනවා කියන්නේ සම්පූර්ණයෙන්ම පිළිසිලා යනවා. රජුරුවන්ගේ කෝපය කොච්චරද කියනවා නම් කිව්වා මේ උදුනේ උෂ්ණත්වය තියෙනවා වගේ 7 ගුණයකින් වැඩි කරා. තියෙන උෂ්ණත්වයට වඩා 7 ගුණයකින් වැඩි කරලා මේ තුන්දෙනාව උදුන තුනට දාන්න කියලා. ඉතින් ඒ විදිහට උදුන හදලා මේ තුන්දෙනාව අරගෙන ගියා. උදුන ළඟට යනකොට ගාක් රස්නේයිනේ. උදුනෙන් ගිනි දළු එළියට ඇවිල්ලා මේ තුන්දෙනාව අරන් ගිය අය ඉන්නවනේ. උදුනට දාන්න ඒ අය පිලිසිලා මැරුණා. නමුත් මේ තුන්දෙනාව උදුන තුනට දැම්මත් තුන්දෙනාව පොඩ්ඩක්වත් පිලිසුනේ නෑ. උන් තුන්දෙනා බොහොම සතුටින් ඒක ඇතුලේ හිටියා. ඉතින් මේක දැකපු රජතුමාට සහ අනිත් පිරිස පුදුමයටපත් වෙලා එදා ඉඳලා අර රූපය අයින් කරලා මේ රජතුමා එකම දෙවියන්ට වන්දනා කරන්න. දෙවියන් වහන්සේට පමණක් වන්දනා කරන්න පටන් ගත්තා. බලන්න එතකොට දෙවියන් වහන්සේට ආදරය කරන අයට දෙවියන් වහන්සේ රැකවරණය දෙනවා. දෙවියන් වහන්සේ පමණක් අදහන අයට අනුතුරු නොවෙන්න දෙවියන් වහන්සේ අපිව රක්ෂා කරනවා. ඔන්න එක උදාහරණයක්. එතකොට ඊට පස්සේ අපිට මේ 52 පළවෙනි 52 ගත්තොත් අපිට තියෙනවා සැබෑව එකම දෙවියන් වහන්සේට පමණක් වන්දනා කරව දෙවියන් වහන්සේගේ ශ්‍රී නාමයට ගැන බොරුවටවත් නිරන්තරයටවත් නොදිව්රව කියන. ඔක තමයි අද අපි කතා කරන 52. එතකොට
දෙවියන් වහන්සේට පමණක් වන්දනා කරනවා නම් අපිට කියනවා මෙන්න ද්විතීය නීති සංග්‍රහයේ මා දෙවියන් වහන්සේ මෙන්න මේ විදිහට කියනවා. මා හැර අන් කිසිවම් දෙවිය කෙනෙකුට නුඹට නොවිය යුතුය. නුඹ සඳහන් එළූ රූපයක් හෝ ඉහළ අහසේවත් පහළ පොළොවේහිවත් ඇති කිසිම වස්තුවකට සමාන දෙයක් හෝ නුඹ සාදා නොගන්න. නුඹ ඒවාට නමස්කාර නොකරන්නයි වැදුම් පිඳුම් නොකරන්න. නුඹේ දෙවි සමිදානන් වහන්සේගේ නාමය අගරු ලෙස භාවිතා නොකරන්න. යමෙක් ඒ නාමය අගරු ලෙස භාවිතා කරයි නේද? ඔහුට උන්වහන්සේ දඬුවම් කරනසේ. මේ 52 කඩනවා නම් අපිට දඬුවම් ලැබෙනවා. දැන් අර ඉස්සෙල්ලා කතාවෙන් අපි ඉගෙන ගත්ත මේ 50 අපි රකින්නවා නම් අපිට දේව ආරක්ෂාව, දේව සංරක්ෂණය ලැබෙනවා. දැන් සමහර වෙලාවට අපි දන්නවා සමහරු ඉන්නවා ගස්ගල් වලට නැත්නම් වෙනත් රූප වලට එක එක දෙවිවරු කියලා නේද නොඑක් දේවල් වලට වන්දනාමාන කරනවා. සමහරු ගෙවල් වල එක එක රූප තියාගෙන ඉන්නවා සල්ලි ලැබෙනවා කියලා. ඔයගොල්ලෝ දැකලා ඇති සමහර වෙලාවට ඔය වෙළඳ සල්වල එහෙම ව්‍යාපාරික ස්ථානවල එහෙම එක එක රූප තියලා සල්ලි දාලා තියෙනවා. මේ නිකන් අහසින් සල්ලි වැටෙනවා වගේ. ඒ රූප තියනවා නම් සල්ලි හම්බ වෙනවා. දෙවියන් වහන්සේ අපිට හැකියාවන් ටැලන්ට් දීලා තියෙන්නේ අපේ හැකියාවන් වලින් දියුණු වෙන්න. අපේ හැකියාවන් පාවිච්චි කරලා රස්සාවල් කරලා හෝ ව්‍යාපාරයක් කරලා හෝ අපිට දියුණු වෙන්න තමයි දීලා තියෙන්නේ. නමුත් රූප වලින් බලාපොරොත්තු වෙනවා සමහරු තමුන්ට කරගන්න බැරි ගොඩාක් දේවල් ලැබෙයි කියලා. නමුත් එහෙම වෙන්නේ නැහැ. එතකොට මේ 52 ගැන කතා කරනකොට දරුවනේ අපිට කියනවා පළවෙනි පනතෙන් අපිට කළ යුතු දේ සහ නොකළ යුතු දේ උගන්වනවා. මොනවද අපි මේ පළවෙනි පනතට සැබෑ වූ එකම දෙවියන් වහන්සේට පමණක් වන්දනා කරන්න කියන පනත. දැන් අපි කරන්න ඕනේ මොනවද? අපිට කරන්න නියම කරලා තියෙන දෙවියන් වහන්සේ මොනවද? සැබෑ වූ එකම දෙවියන් වහන්සේට පමණක් වන්දනා කිරීම. එතකොට අපි වන්දනා කරන්නේ අපි දෙවියන් වහන්සේට පමණයි. වෙනත් දෙවිවරුන්ට වෙනත් ආගම් වලට නෙවෙයි. දිනපතා සියලු වැඩ ආරම්භ කිරීමට පෙර දෙවියන් වහන්සේට নমස්කාර හා ප්‍රශංසා කිරීම යාඥා කිරීම. අපේ ජීවිතයේ තියෙන්න ඕන දෙයක් මේක. අපි ඕනම වැඩක් පටන් ගන්න ඉස්සෙල්ලා අපි කරන්නේ මොකද්ද? දෙවියන් වහන්සේට යාඥා කරනවා, ප්‍රශංසා කරනවා. අපි දෙවියන් වහන්සේට බාර දෙනවා අපේ කාර්යය. දැන් ඔයගොල්ලන්ට මතක ඇති යේසුත් ආදර්ශයෙන්ම මේක පෙන්නුවා. දේව පුත්‍රයා වෙලා අපිට උන්වහන්සේ අන්තිම රාත්‍රී භෝජනයෙන් පස්සේ ගියා අර පහුවෙන්දා ගැලවීමේ කාර්යයට. අවශ්‍ය ශක්තිය ධෛර්යය ඉල්ලලා මල්ලියට ගිහිල්ලා යාඥා කෙරුවා. ප්‍රසිද්ධ ජීවිතේ පටන් ගන්න ඉස්සෙල්ලා දවස් 40ක් පාලුකරයට ගිහිල්ලා निराහාරව යාඥා කෙරුවා. ඇයි මේ? දෙවියන් වහන්සේගෙන් තමයි මේ දේ ඉල්ලන්නේ. යේසු දේව පුත්‍රයා වෙලත් ඒ අවශ්‍ය ශක්තිය ධෛර්යය මේ දේ කරන්න ඕන කරන වරප්‍රසාද දෙවියන් වහන්සේගෙන් ඉල්ලුවා. ඉතින් අපිටත් කියනවා. දැන් අපි ඕනම හොඳ වැඩක් පටන් ගන්න ඉස්සෙල්ලා අපි පළවෙනි තැන දෙන්න ඕනේ දෙවියන් වහන්සේට. දැන් සමහරු ඉන්නවා මේකේ අපි දැන් මේ පනතට විරුද්ධව යනකොට වැඩක් පටන් ගන්න අපි ඉස්සෙල්ලා බලන්නේ මොකද්ද? නැකත් බලන. හොඳ වෙලාවක්. දෙවියන් වහන්සේ අපිට දීලා තියෙන දවසකට පැය 24ක් මේ පැය 24ම ක්‍රිස්තියානි කාර්යයක් ඉතුරුම විදියට අපිට සුබයි. අපිට අසුබ වෙලාවක් ওই වෙලාවකවත් නැහැ. අපි ඕනම වැඩක් පටන් ගන්න අපිට දීලා තියෙන දෙවියන් වහන්සේ මේ කාලේ. ඒවල දෙවියන් වහන්සේ දීලා තියෙන කාලේ කොයි වෙලාවකවත් අසුබ කාල අපිට නැහැ. එතකොට අපි වැඩ පටන් ගන්න වෙලාවල් බැලලි නැකත් බැලිලි හඳහන් බැලිලි ඒවා අවශ්‍ය වෙන්නේ නැහැ. ඒවද මේ පනතට විරුද්ධ පාපයන් වෙන්නේ. අපි දෙවියන් වහන්සේගේ හස්තයට බාර කරන එක තමයි අපේ කාර්ය අපි කළ යුත්තේ හිතුණුවන් විදියට. ඊළඟට ජීවිතයේ සෑම අභියෝගයකටම අභියෝගයක් වෙන අවස්ථාවකදීම දෙවියන් පියාණන් වහන්සේ කෙරෙහි විශ්වාසය තියෙනවා. දැන් අපේ ජීවිතයේදී අපිට සමහර වෙලාවට දුක් කරදර එනවා, සතුට එනවා, අපිට මුදල් ලැබෙනවා, සමහරට මුදල් නැති වෙලාවල් වෙනවා. දැන් බලන්න මේ කාලේ අපිට ලොකු වසංගතයකට මුහුණ දීලා තියෙනවා. රෝගවලට නේද? එතකොට අපි
ඒ වගේ වෙලාවල් වලදී අපි දෙවියන් වහන්සේව අමතක කරනවා නම් අමතක කරලා වෙනත් දෙවිවරු පස්සේ යනවා නම් අන්න මේ පනතට විරුද්ධ වෙනවා. මොන අභියෝගයක් ආවත් අපි දෙවියන් වහන්සේටම නතු වෙනවා නම් දෙවියන් වහන්සේ තුලම අපි ඉන්නවා නම් දෙවියන් වහන්සේගෙන් අපි ඉල්ලනවා නම් හැමදේම අපිට ඒ දේ ලැබෙනවා. අපි ළඟ තියෙන්න ඕනේ ඇදහිල්ල විශ්වාසය. කිව්වනේ එක තැනකදී ඔබට අබෑටේක තරම් විශ්වාසයක් තියෙනවා නම් කරන්න බැරි දෙයක් නෑ. අබෑටයක් කියන එක ඕගොල්ලෝ දන්නවා කොච්චර පුංචි දෙයක්ද. ඉතින් ඒ විශ්වාසයෙන් ඇදහිල්ලෙන් ඉල්ලනවා නම් අපිට ලැබී යන්නේ නෑ. ඔයගලන්ට මතක ඇති අර මහලේ රෝගයෙන් පෙළුණ ස්ත්‍රිය. නේද? හැම වෙදෙක් ළඟටම ගිහිල්ලා වෙහෙත් ගත්තා ඒ රටේ හිටපු හැම වෙදෙක්ගෙම නමුත් ඇයට සුවයක් වුණේ නැහැ. ඇය තුළ විශ්වාසයක් තිබුණා ජේසුස් ළඟට ගියොත් මාව සුව කරයි කියලා. අඩු ගානේ ජේසුට ගිහිල්ලා කියන්නවත් උන්නේ නැහැ. සෙනග ගොඩේ තෙරපිලා ඒ කාන්තාව මොකද උනේ? ජේසුගේ සල්ුවේ අල්ලනවා විතරයි. ජේසුට දැනෙනවා ඒක මේ කාන්තාව වෙන්නේ ඇදි විශ්වාසයකින්. ඇදහිල්ලකින්. එතකොට ජේසු කියනවා ඒ සල්ුව අල්ලනවත් එක්කම ඇය සුව වෙනවා. ජේසු කියනවා දියණිය ඔබේ විශ්වාසය ඔබව සුවපත් කළා ශාන්ත සිතින් යන්නේ විශ්වාසය ඇදහිල්ල. අපිට අන්න පුංචි හෝ ඇදහිල්ලක් විශ්වාසයක් තියෙනවා නම් අපිට කරන්න බැරි දෙයක් නැහැ. අපිට දෙවියන් වහන්සේ විශ්වාසයෙන් ඉල්ලන ඕනම දෙයක් අපිට දෙනවා. හැබැයි නරක දේවල් නෙමෙයි. අපේ ජීවිතයට අවශ්‍ය යහපත් දේවල්. අපි කෙනෙක්ව විනාශ කරන්න අපි විශ්වාසයෙන් ඉල්ලුවා කියලා අපිට ඒ දේ ලැබෙන්නේ නැහැ. අපි යහපත් ඉල්ලන හොඳ දේවල් හැම දෙයක්ම දෙවියන් වහන්සේ අපිට දෙනවා. එතකොට අපිට එන මොන කරදර ආවත් අභියෝග ලෙඩ රෝග කිසිම දෙයක් මොන දේ ආවත් දෙවියන් වහන්සේ තුල ඉන්නවා නම් දරුවනේ ඔයගලන්ට කරදරයක් වෙන්නේ නැහැ. මෙන්න මේක හොඳම අවස්ථාව. දැන් මේ කොරෝනා වසංගත කාලෙදී අපි දේව විශ්වාසය අපි තුල ඇති කරගන්න ඕන කාලය. මේ විශ්වාසය තුල අපි ඉන්නවා නම් අපිට හොඳ ආරක්ෂාවක් ලැබෙනවා. ඊළඟට මරණය දක්වාම දෙවියන් වහන්සේට විශ්වාසවන්ත වෙන්න. දැන් අපේ ජීවිතේ අපි දීලා තියෙන දෙවියන් වහන්සේ කවදා හරි අපිව මේ ලෝකෙන් යන දවස දීම කරලා තියෙන දෙවියන් වහන්සේ එදා දක්වා අපි දෙවියන් වහන්සේට විශ්වාසවන්ත වෙන්නවා නම් අපි මේ පළවෙනි පනත කැඩුවේ නැති කිතුණුවෙක් වෙනවා. ඊළඟට දරුවනේ අපිට කියනවා මේ පනතට විරුද්ධව අපි නොකළ යුතු දේවල්. කරන්න හොඳ නැති දේවල්. කිසියම් පුද්ගලයෙක් හෝ කෙනෙකුට වන්දනා කිරීම. අපි දේවත්වයේ දෙන්නේ නැහැ වෙන කෙනෙකුට. දෙවියන් වහන්සේ විතරයි දේවත්වයේ දෙන්නේ. දැන් ඕගොල්ලෝ අම්මලා තාත්තලාට වඳින. ගුරුවරුන්ට වඳිනවා ආච්චිලා සීල වැඩිහිටියන්ට දන ගහලා වඳින. ඒ දෙන්නේ අපි මොකද්ද? වන්දනාවද? නැහැ. අපි ඒ දෙන්නේ ගෞරවය. අපි ගෞරව කරනවා. අම්මා තාත්තට අපි ආදරේ අපි ගෞරව කරනවා. අපි දන ගහලා වඳිනවා. ගුරුවරුන්ට ගෞරව කරනවා ඕගොල්ලෝ. ගුරුවරුන්ට දන ගහලා වඳිනවා. වැඩිහිටියන්ට ආච්චිලා සීලට පියතුමෙක් කන්‍යා සොයුරියට දන ගහලා වඳින්නේ ගෞරව කිරීම. නමුත් අපි වන්දනාවක් නෙමෙයි. අපි වන්දනා කරන්නේ දෙවියන් වහන්සේට විතරයි. දැන් අපි පල්ලියකට ගියාම වුණත් බලන්න පල්ලියේ තියෙනවා විවිධ රූප. සුද්ධවන්තයින්ගේ රූප තියෙන්න පුළුවන්. ජේසුගේ මැටි වලින් හදපු රූප තියෙනවා. අපි ඒවා තියාගෙන ඉන්නේ මොකටද? සිහිපත් කරන්න. ඒක දකිනකොට අපිට මතක් වෙනවානේ සිහිවටනයක්. දැන් අපි ගෙවල් වල සමහර වෙලාවට අපේ මියගිය ආච්චිලා සීලාගේ පවා රූපයක් දකිනකොට අපිට ආච්චි සියව මතක් වෙනවානේ. සිහි කිරීම. අපි යන්නේ සිහි කිරීමක් තමයි මේ රූප වලින් අපි කරන්නේ. නමුත් අපි රූප වලට දෙවියන් වහන්සේට දෙන වන්දනාව දෙන්නේ නැහැ. දන නමස්කාර කරලා වඳින්නේ නැහැ. අපි දන නමස්කාර කරලා වඳින්නේ දිව්‍ය සත්ප්‍රසාදය සවනකොට. එහෙම නැත්නම් ජේසුට දිව්‍ය සත්ප්‍රසාදයේ ඒ වන්දනා කරන අවස්ථාවන් වලදී වමන අපි දැන් පල්ලියේදී දිව්‍ය පූජාවේදී දිව්‍ය සත්ප්‍රසාදය ඔසවනකොට අපි දන නමස්කාර කරනවා. නමස්කාර කරලා අපි හිස පහත් කරලා අපි ඒ උතුම්ම ගෞරවය අපිට දෙන්න පුළුවන් උතුම්ම ගෞරවය අපි දෙනවා. ඒක දෙන්නේ අපි දෙවියන් වහන්සේට. නමුත් අපි සුද්ධවන්තයෙක්ගේ රූපයක් අරගෙන යනකොට අපි දැන් නමස්කාර කරන්නේවත් ඒව නැත්නම් එකෙන් ආශිර්වාද කරනකොට අපි ඒ වැඳ වැටිලා දන ගහලා වැඳ වැටිලා අපි ගෞරව කරන්නේ නැහැ. අපි ඒකට ගෞරව කරන්නේ කොහොමද? වන්දනා කරන්නේ නැහැ සමහර. වන්දනා නොකරනවා අපි ගෞරවයක් කරන්නේ අපි මොකද්ද කරන්නේ? නැගිටලා හිටගන්න. සුද්ධවන්තයෝ කියන්නේ හොඳ ජීවිත ගත කරපු අය. ඒගොල්ලන්ගෙන් අපිට ගත යුතු ආදර්ශ තියෙනවා. එතකොට මේ මතක තියාගන්න
ඒකට ඒ වගේ අපි දේවල් කරන්නේ නැහැ. වෙනත් දෙවිවරුන් ඇදහිම රූප වන්දනාව. ඔය මං කිව්වෙත් රූප වන්දනාව. ඒව අපි කරන්නේ නැහැ. වෙනත් දෙවිවරු අදහන්නේ නැහැ. අපි කියනවනේ තවත් වෙනත් ආගම් තියෙනවා. අපේ රටේ තියෙන ගොඩක් ආගම් තවත් වෙනත් රටවල් වල තියෙන්න පුළුවන්. අපි ඒක ආගමකටවත් අපි මේ දෙවිවරුන්ට වන්දනා කරන්න යන්නේ නැහැ. ඊළඟට මේ ශුද්ධවන්තයෝ කියන්නේ මං කියන ශුද්ධවන්ත ජීවිත ගත කරපු අය කියලා. එතකොට මේ අයට අපි ගරු කරනවා. ඒගොල්ලන්ගේ ජීවිතේ අපි අපේ ගන්න තියෙන ආදර්ශ තියෙනවා. හොඳ දේවල්. අපි මේ දේවල් ගන්නවා. එතකොට අපි ඒ අය වගේ යහපත් හරි මාර්ගයේ ගිය හොඳ ජීවිත ගත කරන්න ඒගොල්ලන්ව අනුගමනය කරනවා. අපි කෙනෙක් හොඳ දෙයක් කරනකොට අපි ඒක බලලා අපිත් ඒ දේ කරනවානේ. ඒක අපි අනුගමනය කරනවා. එතකොට මේ ශුද්ධවන්තයින් අපි අපේ ජීවිතේට අනුගමනය කරනවා මිසක් අපිට දේව වන්දනාව දිව්‍යන් වහන්සේ දෙන වන්දනාව උන්ට දෙන්නේ නැහැ. ඊළඟට මේ ශුද්ධවන්තයින්ට කිසිම බලයක් නැහැ අපිට අවශ්‍ය දේවල් ලබලා දෙන්න. ඒ බලය තියෙන්නේ දිව්‍යන් වහන්සේට විතරයි. අපි ශුද්ධවන්තයින්ට පුළුවන් වෙන්නේ අපි වෙනුවෙන් මැදිහත් වෙන්න. මැදිහත් වෙනවා කියලා කියන්නේ මොකද්ද? මධ්‍යස්ථ වෙනවා නැත්නම් අපි වෙනුවෙන් කතා කරනවා ඉදිරිපත් වෙන්න. දැන් ඕගොල්ලෝ ගෙදරදී මොකක් හරි තාත්තගෙන් ඉල්ල ගන්න උනම සමහර ලාවට අම්මට කියනවා අම්මේ තාත්තගෙන් මේක ඉල්ලලා දෙන්න කියලා නේ. අන්න එතකොට මොකද වෙන්නේ අම්මා? අන්න මධ්‍යස්ථකාරීක් වෙනවා. තාත්තට ගිහිල්ලා කියලා ඒ දේ ඕගොල්ලන්ට ලැබලා දෙනවා. ඒක තමයි මැදිහත්කම්. එතකොට මේ ශුද්ධවන්තයින්ට පුළුවන් වෙන්නේ අපිට ශුද්ධවන්තයෙක්ගේ කවදාවත් අපිට මේ දේ ලබලා දෙන්න කියලා ඉල්ලන්න බෑ. අපි ඉල්ලන්නේ කොහොමද? අපි වෙනුවෙන් මැදිහත් වෙන්න. මරියතුමීටත් එහෙම. මරියතුමීටත් දෙන්න බලයක් නැහැ. මරියතුමීට මැදිහත් වීමේ බලය තමයි තියෙන්නේ. ඔයගලන්ට මතක ඇති පානානුවර මගුල් ගෙදරදී වයින් ඉවරුණා කියලා දැනගත්තේ මරියතුමී. නමුත් මරියතුමීට එතනදී බලයක් තියුනේ නැහැ වතුර වයින් කරන්න. කාටද ඒක කිව්වේ? ජේසුට ගිහිල්ලා කිව්වා. මොකද ජේසුට හැකියාව තියෙනවා කියන එක දේව පුත්‍රයා කියන එක මරියතුමී දැනගෙන හිටිය නිසා ජේසුට කිව්වා මේ උදව්ව මේ ගෙදර අයට කරන්න කියලා. එතකොට මරියතුමී එතනදී මොකද්ද කරේ? මැදිහත් වුණා. මරියතුමී මේ දේ දැක්කා. ජේසුට ගිහිල්ලා කියලා ඒ දේ ඒගොල්ලන්ට ඉල්ලලා දුන්නා. ජේසු ලවා ඒ අඩුපාඩුව සම්පූර්ණ කරවලා දුන්නා. ඒත් අන්න ඔය වගේ තමයි අපිට ශුද්ධවන්තයින්ගෙන් මධ්‍යස්ථකම තමයි බලාපොරොත්තු වෙන්න තියෙන්නේ. අපි ඔවුන්ට ගරු කරන්නේ ඔවුන් හොඳ ජීවිත ගත කරපු නිසා. එතකොට ඊළඟට අපි සමහර වෙලාවට මේ මිත්‍යා ඇදහිලි, බලිතොවිල්, හූනියම්, යంత్ర මන්ත්‍ර ගුරුකම් එතකොට තෙල් නූල් බඳිනවා ඔය එක එක දේවල් කරනවා. ඒවා සේරම මොනවද? මිත්‍යා විශ්වාස. මිත්‍යා විශ්වාස කියලා කියන්නේ අපි මේවා කරන්නේ නැහැ. දැන් කෙනෙක් අපිටම අපේ ගෙදර දෙයක් නැති වුනහම සමහර වෙලාවට අපි ගෙදර හොයනවට වඩා කරන්නේ මොකද්ද? ශාස්ත්‍ර අහන්නේ. අංජනා මෙලි බලන්නේ. කොට කියනවා තියෙන තැන කියන. අන්න ඔය වගේ දේවල් මේ පන්තිට විරුද්ධයි. අපි කතෝලිකයෝ විදියට කිතුමු ඔය විදියට මේ දේවල් අපි කරන්නේ නැහැ. අපිට මොකක් හරි ලෙඩ රෝගයක් එනකොට අපි මොකද කරන්නේ? ඔන්න යන්ත්‍රයක් දානවා ආරක්ෂා වෙන්න. නැත්තම් අපි නූලක් බඳිනවා. තෙල් මතුරනවා. ඔය වගේ දේවල් එක එක දේවල් අපි ඔය වෙනත් තැන් වලට ගිහිල්ලා ඔය අරගෙන ඇවිල්ලා අපි කරනකොට ඒ දේවල් අපි විශ්වාස කරන්නේ යක්ෂයා මගින් කරන දේවල්. ඒක සාතාන්ගේ දේවල් වලට අපි යොමු වෙන්නේ නැහැ. අපි මෙතනදී මොකද්ද කරන්න ඕනේ? අර අපි කලින් කිව්ව කල යුතු දෙයක් තිබුණා. ඇදහිල්ලෙන් විශ්වාසයෙන් අපි යාඥා කරන එක තමයි කරන්නේ. අපිට පුළුවන් ගිහිල්ලා පල්ලියකට ගිහිල්ලා පාරහාර වෙන්න. එහෙම නැත්නම් යාඥා කරන්න, සුද්ධෝපය කරන්න, දිව්‍ය පූජාවන් වලට සහභාගී වෙලා යාඥා කරන්න. ඒ වගේ දේවල් අපි කරනවා නිසා අපි මේ වගේ මිත්‍යා විශ්වාස පස්සේ දුවන්න හොඳ නැහැ. ඒ පළවෙනි පනතට විරුද්ධ වෙනවා. එතකොට මම කලිනුත් කිව්වා සමහර වෙලාවට අපි දෙයක් කරනකොට වෙලාවල් බලන. සමහර කේන්දර බලන. ඉපදුනාම කේන්දරයක් හදනවා. ඒ කේන්දරේ තියෙනවා කෙනෙකුගේ ජීවිතේ වෙන දේවල්. නමුත් ඔය කේන්දරයක එක කේන්දරයකවත් නැහැ දරුවනේ මැරෙන වෙලාව. එච්චර කේන්දරේ බලගත්තු නම් කෙනෙක් මැරෙන වෙලාව කියන්න පුළුවන් වෙන්න ඕනේ. තාම එහෙම වෙලා නැහැ. එතකොට මැරෙන වෙලාව කවුද අපිට නියම කරලා තියෙන්නේ? දෙවියන් වහන්සේනේ. දෙවියන් වහන්සේට විතරයි අපේ මැරෙන වෙලාව ගැන දන්නේ.
එතකොට අපි මේවා ගැන එතකොට අපි දන්න අපිට ඒකෙන්ම පේනවා. මේවා බොරු. දැන් අපේ ජීවිතේදී ඕනම වෙලාවක අපිට කරදර එන්න පුළුවන්, සතුටු අවස්ථා එන්න පුළුවන්, ලෙඩ දුක් එන්න පුළුවන්. අපිට ගොඩාක් සල්ලි හම්බ වෙන අවස්ථාවල් වෙන්න පුළුවන්, සල්ලි නැති වෙන වෙලාවල් වෙන්න පුළුවන්. නමුත් ඒවා මේ වගේ දේවල් වලින් අපිට අපේ අනාගතය ගැන කියන්න කාටවත් බෑ. අපේ අනාගතය සැලසුම් කරලා තියෙන දෙවියන් වහන්සේ. ලෝකේ ආරම්භයේදී, ලෝකේ මැවීමේදී ඔබ ඉපදෙනවා කියන එක ඔබව සැලසුම් කෙරුව ඔබව නිර්මාණය කෙරුවේ යන්න ඒ ලෝකේ පළවෙනි දවසේ. ඉතින් ඒ නිසා අපි දන්නේ තව ඉස්සරහට ඉපදෙන්න ඉන්න අයවත් දිව්‍යනාථ සැලසුම් කරලා ඉවරයි. දැන් මෙච්චර කල් ඉපදිච්ච අය ගැන අපි දන්නේ නැහැ. එතකොට මේ හැම දෙයක්ම දන්නේ දිව්‍යන් වහන්සේ පමණයි. එතකොට ඒ වගේම තමයි අපි අන්‍යාගමික වත් පිළිවෙතන් අනිත් ආගම් වලට අපි ගරු කරන්න ඕන. අපි අනිත් ආගම් වලට ගරු කරන. ඒවා අපි ඒගොල්ලන්ගේ විශ්වාසය, ඒගොල්ලන්ගේ විශ්වාසයන් වලට අපි හිනහ වෙන එක, ඒ විශ්වාසයන් වලට අපි ගරහන එක වැරදි. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ විශ්වාසය තුළ ඒගොල්ලෝ ඉඳී ඒගොල්ලන්ගේ ආගමට. අපි දන්නවා දෙවියන් වහන්සේ එකම දෙවියන් වහන්සේ, අපි විශ්වාස කරන්නේ දෙවියන් වහන්සේ විතරයි. එතකොට අන්‍යාගමික පිළිවෙත් කරන තැනකදීවත් අපි ඒ වලට සහභාගී නොවිය යුතුයි. සහභාගී වෙනවා නම් මේ පනතට විරුද්ධ පාපයක් වෙනවා. දැන් ඔයගලන්ට පැහැදිලි වෙන්න ඇති මේ පළවෙනි පනත පිළිබඳව අපි කළ යුතු දේ සහ නොකළ යුතු දේ. ඊළඟට දරුවනේ දෙවෙනි පනත. දෙවෙනි පනත තියෙනවා දෙවියන් වහන්සේගේ ශ්‍රී නාමය ගැන බොරුවටවත් නිරන්තරයටවත් නොදිවුරන. දැන් මෙතනදී අපිට කියනවා ඔයගොල්ලෝ අහලා ඇති සමහර වෙලාවට ඔය දැන් නඩුවකට ගියාම උසාවියේදී ඔයගොල්ලන් ගිහිල්ලා නැත්නම් ඇති උසාවි වලට ඔයගොල්ලන්ගේ දෙමව්පියන්ගෙන් දැනගන්න පුළුවන් නැත්නම් උසාවියේ ඒ වගේ අවස්ථාවලට සහභාගී වෙච්ච කෙනෙක්ගෙන් දැනගන්න පුළුවන් අපි උසාවියකට ගියාම අපි යම් කිසි දෙයක් අපෙන් ප්‍රකාශයක් ගන්න ඉස්සරලා සුද්ධෝ බයිබලේ දැන් අපි කතෝලිකයින් විදිහට සුද්ධෝ බයිබලේ නැත්නම් බෞද්ධ කෙනෙක් ගියොත් ඒගොල්ලන්ගේ ධර්මය අඩංගු ග්‍රන්ථය ඒ වගේ ඒගොල්ලන් අයකට අත තියලා දිවුරුමක් ගන්න. දැන් අපේ දෙවෙනි පනතෙන් කියනවනේ දෙවියන් වහන්සේගේ ශ්‍රී නාමයට නිරන්තරයටවත් බොරුවටවත් දිවුරන්න එපා කියලා. නමුත් මෙතන උසාවියේදී අපි නීතියක් තියෙන නිසා අපි එතනදී අපි දිවුරනවා නම් ඒ දිවුරීම කෙරුවොත් අපිට බොරුවක් කියන්න බෑ. බොරුවක් කිව්වොත් එතනදී අපි මේ දෙවෙනි පනත කඩකිරීමක් සිද්ධ කරනවා. දැන් හිතන්න මෙහෙම දෙයක්. දැන් ඇත්තටම දැන් දිවුරනවා අපි මේ උසාවියේ. දිවුරල ඉවර වෙලා අපි දැන් මේක මේ නඩුව අපි හිතමු හොරකමක් කියලා. දැන් මේ දිවුරපු කෙනා මේ හොරකම කරලා තියෙනවා. දැන් නඩුකාරතුමා අහන්න පුළුවන් ඔබ මේ හොරකම කෙරුවද? එතකොට කියනවා නැහැ කියලා. එතකොට මේ දිවුරීම මොකද්ද වෙන්නේ? බොරුවක් වෙනවා. එතකොට දෙවියන් වහන්සේගේ ශ්‍රී නාමයේ වෙනුවෙන් දිවුරපු දිවුරීම බොරුවක් බවට පත් වෙනවා. ඒක දෙවෙනි පනතට විරුද්ධ පාපයක් බවට පත් වෙනවා. එතකොට එහෙමනම් අපි මේ අධිකරණයේ ඉදිරියේ ඇත්තම කියනවා. සත්‍යම කියනවා. සමුන් මිනිහක් මරුවොත් ඒක සත්‍ය කියනවා. එහෙම නැතුව නෑ කියලා කිව්වොත් මේ පනත කඩකිරීමක් වෙනවා. එතකොට දැන් ඔයගලන්ට පැහැදිලි වෙන්න ඇති මේ දෙවෙනි පනත අපි කඩන්නේ නැත්තේ. ඒ වගේම තමයි දරුවනේ මේ දෙවෙනි පනතේ දෙවියන් වහන්සේගේ නාමය අපි නිකරුණේ පාවිච්චි කරන්නේත් නැහැ. නිකරුණේ අපි සමහර වෙලාවට අපි කියනවා අනේ දෙයියනේ කොහොම වචන පාවිච්චි කරනවා නේද? දෙයියන්ට පේන්නේ නැද්ද? සමහරලාට කියනවා මේ දෙයියන්ගේ නාමයෙන් මෙතන යන්නේ. ඔය වගේ අපි දෙවියන් වහන්සේගේ නාමය අපි නිකරුණේ මේ අපේ අනවශ්‍ය දේවල් වලට අපි පාවිච්චි කරනවා. ඒ වගේ පාවිච්චි කරන එක හොඳ දෙයක් නෙවෙයි. මේ පන්තට විරුද්ධ පාපයන් වෙයි. ඉතින් අපි මේ 52 රකින්නවා නම් අපි දෙවියන් වහන්සේට පමණක් වන්දනා කරන්න ඕනේ. ඒ වගේම වහන්සේගේ ශ්‍රී නාමයට ගෞරව කරන්න ඕනේ. ඒ වගේම තමයි දෙවි පියාණන් වහන්සේට ප්‍රසන්න ලෙස අපේ ජීවිතය ගත කරන්න ඕනේ. පිටින් වෙච්ච විදිහට එතකොට ඔන්න මේ පනත
මේ 52 රැක ගන්න අය වෙන්නේ. දැන් ඔයගලන්ට පැහැදිලි වෙන්න ඇති මේ පාඩමේ මේ 52 පිළිබඳව. ඊළඟට මම තව දෙයක් ඔයගලන්ට මතක් කරන්න ඕනේ. දැන් මම අර රූප වන්දනාව ගැන කියනකොට මම කර රූප තියෙන අපිට සිල්වටනයක් කියලානේ. එතකොට සමහරු ගිහිල්ලා මේ රූප අල්ලනවා, ඉඹිනවා, රූප වලට අත් දෙක එකතු කරලා නමස්කාර අන්න ඒව නම් කරන්න එපා. ඒක වැරදි. රූප වන්දනාව අපේ කතෝලික සභාව තුළ එපා කියලා තියෙන දෙයක්. දැන් සමහර වෙනත් ක්‍රිස්තියානි සභාවන් වල කියනවා මේ කතෝලික සභාව රූප වන්දනාව කරනවා කියලා. අපි එහෙම රූප වන්දනාව කරන්නේ නැහැ. අපේ සමහරු නොදැනුවත්කමින් හෝ නැත්නම් තේරුමක් නැතිකමට සමහර කරන දේවල් තියෙනවා. මොකක් හරි රූපයක් දැක්ක ගමන් ගිහිල්ලා අතගාලා ඉඹිනවා. රූපේ උඟා කුඩින් නම් තියෙන එතන බිත්ති අතගාලා ඉඹිනවා. ඒකට අන්න ඒ දේවල් අපි නොකර සිටිය යුතුයි. එහෙමනම් දරුවනේ ඔයගොල්ලෝ මේ ක්‍රියාකාරකමේ තියෙන හරි වැරදි ලකුණු කරන ප්‍රශ්න ටිකක් සහ ප්‍රශ්න දෙකක් ඒ ප්‍රශ්න වලට උත්තර ලියන්න. ඊට අමතරව මම දැන් දෙනවා ඔයගොල්ලන්ට මේ සතියේ එක්ස්ට්‍රා පේපර් 6 එක මේ ප්‍රශ්න ටික ලියාගෙන පිළිතුරු මට ලියලා එවන්න. දැන් නම් ටික දෙනෙක් දැන් ප්‍රශ්න වලට උත්තර ලියනවා එවනවා. මම දැන් ඔයගොල්ලන්ට ප්‍රශ්න වලට උත්තර ලියපු අයගේ සටහනක් දැම්මා. දැන් ටික දෙනෙක් තව මට ලියලා එවලා තියෙනවා. ඒගොල්ලන්ම ලකුණු කරගෙන තියෙනවා. දැන් මේ 6 වෙනි ප්‍රශ්න පත්‍රය. දැන් මේ 6 වෙනි ප්‍රශ්න පත්‍රයේ මේ ප්‍රශ්න වලට උත්තර ලියන්න මම ඊළඟ සතියේක ඔයගොල්ලන්ට ආයෙ නැවතත් Zoom පන්තියකින් මේ ප්‍රශ්න උත්තර සාකච්ඡා කරනවා. ඒක මම කලින් දවසේදී දැනුම් දෙනවා ඔයගොල්ලන්ට. ඔයගොල්ලන්ගේ කාලසටහනේ තියෙන දවසකෝ මම ඒක දැනුම් දෙනවා. ඒ දැනුම් දීමට ඔයගොල්ලෝ එදාට මේ පන්තියට සහභාගී වෙන්න. දැන් අපි ලියා ගන්න මේ 14 වෙනි පාඩමේ extra paper 6 පළවෙනි ප්‍රශ්නේ නෙබුකද්නෙසර් රජතුමාගේ ආඥාවට විරුද්ධ වූ යුදෙව් ජාතිකයන් තිදෙනා නම් කරා. 2 නෙබුකද්නෙසර් රජුගේ ආඥාව කුමක්ද? 3 ඊට විරුද්ධ වූ අයට දුන් දඬුවම කුමක්ද? 4 දසපනතේ පළමුවන පනත ලියා දක්වන්න. 5 එම පනතට අනුව අප විසින් නොකළ යුතු දෑ මොනවාද? 6 දසපනතේ දෙවන පනත ලියා දක්වන්න. 7 එම පනතට අනුව අප විසින් නොකළ යුතු දෑ මොනවාද? 8 ශුද්ධවර ප්‍රතිමාවලට අප වන්දනා නොකළ යුත්තේ ඇයි? 9 අන්‍ය ආගමික වත්පිළිවෙත් කිරීම හා බාරහාර සිදු කිරීම කුමන දේව පනතට විරුද්ධ පාපයක්? 10 අලුත් වැඩක් ආරම්භයේදී නැකත් අනුව කටයුතු කිරීම කිතුනුවකට යෝග්‍ය නොවන්නේ ඇයි? හොඳයි එහෙනම් මේ ප්‍රශ්න 10ට පිළිතුරු සපයලා මට මේ සතියේදී එවන්න. අපි එතකොට මේවා සාකච්ඡා කරමු. එහෙනම් දරුවනේ අද පාඩම අවසන් කරනවා. ඔබ සියලු දෙනාටම යේසුස් පිට